समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मं सवන कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චතස්සෝ ඉමා භික්ඛවේ පටිපදා ඛතමා චතස්සෝ අක්ඛමා පටිපදා කමා පටිපදා ධමා පටිපදා සමා පටිපදායති තී. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාටම ප්‍රඥාවම ලැබේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අදත් නිත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ තථාගත ධර්මය මුළු මහත් ලෝකයටම sannivedanaya කරන්නට තමන්ගේ පුණ්‍යමන්තෝ දායකත්වය ලබා දෙනවා. බත්තරමුල්ල උදේපුර අංක 99 දරණ නිවසේ පදිංචි එම් පියවති පෙරේරා පින්වත් මහත්මිය විසින් උතුම් දේශනාවට දායකත්වය දරන පින්වත් ඔබතුමියටත් පවුලේ ජීවත් වන සියලු දෙනාටමත් ලෝකවාසී හැම දෙනාටමත් නැවත වතාවක් තිරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද අපේ දේශනාවට පාදක වන්නේ පසුගිය සති කිහිපය පුරාවටම අප දේශනාවන් සඳහා පාදක කරගත්තේ අංගුත්තර නිකාය. අද අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් පංචම පටිපදා සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත වන පාඨයක් තමයි මුලින්ම ඔබට ශ්‍රවණය කරන්න ලැබුණේ. චතස්සෝ ඉමා භික්ඛවේ පටිපදා කියන ආකාරයට. මේ දේශනාවේදී අපි වඩාත් අවධාරණය කරන්නේ අපේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කර ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික කාරණාව පිළිබඳව. අප දන්නවා අපේ ජීවිතයේ තුළ බොහෝ සෙයින් අඩුපාඩුවක්ව පවතින. එහෙම නැත්නම් අපි කාහටත් පෘථජ්ජන අපට අපේ ජීවිතයේ තුළ නිරන්තරයෙන්ම පවතින විශාල අඩුවක් විදියට අපිට එක්තරා ආකාරයකට මේ සඳහන් කරන්න පුළුවන්. ඒ තමයි අපේ ඉවසීමේ ගුණය නැතිකම. එහෙම නැත්නම් ඉවසීමක් අපේ ජීවිතයේ තුළ පුරුදු නොකලාට පස්සේ අප දන්නවා අපට අපේ ජීවිතයේ තුළ අතිශය භයානක ප්‍රතිඵල ජීවිතයට ලැබෙන බව. මේ සූත්‍ර දේශනාව ඔබට මා පැහැදිලි කරලා දෙන්නට මත්තෙන් මා වඩාත් කැමති අට කතාවක සඳහන් වන කාරණාවක් ඔබට සඳහන් කරන්නට. ඒ තමයි මෛත්‍රී සහගත චේතනාවකින් තමන්ගේ ජීවිතයේ ජයගත් උත්තරා සිටු දියණිය පිළිබඳව මූලික වශයෙන් ඔබට පැහැදිලි කරලා පසුව බලන්න මේ සූත්‍ර දේශනාවෙහි දැක්වෙන කාරණාවන් කොයිතරම් දුරට අපට ප්‍රායෝගික වශයෙන් අපට අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්ද? හේතුව මොකද? අපි දන්නවා මේ පවතින කාල වකවානුව තුළ බොහෝ දෙනෙකුගේ ජීවිතයට ඊ타ත්ම අහිතකර ආකාරයකට තමයි දවසේ දේවල් දවසින් දවස මොහොතින් මොහොත අපේ ජීවිතයට ඇති වෙන්නේ. බොහෝ මිනිස්සු අපිට පේනවා මේ කාලවකවානුව තුළ ආවේගශීලී විදියට කටයුතු කරනවා.
සමහර වෙලාවට තෙල් ටික ගහගන්න ගියත්, එහෙම නැත්නම් ගෑස් ටිකක් ගන්න ගියත්, ඒ වගේම කොතනකට ගියත් අපට පේනවා බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඊ타ත්ම ආවේගකාරී විදියට බොහෝ වෙලාවට සඳහන් කරන කාරණාව තමයි අපටයි ඉවසලා ඇති දැන් ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ. මේක සාමාන්‍ය ජීවිතය තුළ තියෙන කතාවක්. මේ දිනවල බොහෝ වෙලාවට මිනිස්සු තමන්ගේ තරුණ පරම්පරාව සමහර වෙලාවට අම්මලා තාත්තලා මේ බොහෝ දෙනෙක් මේ කතාව කියනවා. හැබැයි අපි ඊ타ත්ම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය තිබෙනවා. මේ බුද්ධ වචනය මේ වෙලාවේදී අපි කාගෙත් අපේ ජීවිතේට එකසේම ගලප ගන්න පුළුවන්. ඒ වගේම මේ බුද්ධ වචනය අපි මෙනෙහි කරන්න අවශ්‍ය වෙනවා. ඒ ධර්ම මානසිකාරය අපි නිරන්තරයෙන්ම අපේ මනස තුළ පුහුණු කරගත්තට පස්සේ බොහෝ ව්‍යසනයන් අපිට නැති කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ආවේගකාරී සිතුවිලි අපි ප්‍රකාශයට පත් කරන්න ගියපුවාම ඇති වෙන භයානක ස්වභාවය ඔබටත් ඔබේ දරුවන්ටත් පවුලේ ඉන්න බොහෝ දෙනෙකුටත් මිදින්න සිදු වෙනවා. අපි දන්නවා සමහර වෙලාවට සමහර අවස්ථාවලදී බොහෝ වෙලාවට ඊ타ත්ම ආවේගකාරී විදියට කෙනෙක් හැසිරෙනකොට ඔහුට අන් අය උදව් කරනවා. ඉන් පසුව ඔහු යම් ක්‍රියාවලට පෙළඹෙනවා. නමුත් ඔහු යම් කරදරයකට විපත්තියකට පත් වුණාට පස්සේ තමන්ට උදව්පකාර කරපු තමන්ම පොළඹපු කිසි කෙනෙක් ඇත්තේ නැහැ. ඒ හොඳට ඔබේ මනස තුළ රඳවා ගන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මැදි වයසේ තරුණ පරම්පරාවේ ඉන්න අයට මේ කාරණාව මා පැහැදිලි කරන්නේ. ඒ නිසා මොන හරි සිදුවීමක් ඇති වුණාට පස්සේ ඔබත් ඔබේ පවුලේ ඉන්න පිරිසත් ඔබේ දරුවනුත් බිරිඳත් පමණක් ඉතුරු වෙනවා. අන් අය සියලු දෙනාම මඟ හරිනවා. ඒ නිසා අපි අපේ ආවේගකාරී ස්වභාවයේ తত্ত্বය අපි තාමත් හොඳින් කළමනාකරණය කරගන්න අවශ්‍ය වෙනවා. දැන් ඔබට මේ කියපු කාරණාවට සාකල්යෙන්ම සහ සම්බන්ධයක් නොවුනත් නමුත් මා ඔබට මේ සඳහන් කරන කාරණාව තුළ මේ අටුවා කතාව තුළ දක්වන කාරණාවේදී කරුණු කීපයක් අපට අපේ ජීවිතයට ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. රජගහ නුවර සුමන සිටුවරයාගේ ගෙදර වැඩ කරපු කෙනා තමයි පුන්න කියලා කියන මෙහෙකරුවා. මේ පුන්නගේ බිරිඳ තමයි උත්තරා. ඒ වගේම උන්ට දියණියකුත් හිටියා. මේ පුංචි පවුලක් මේ අතෝ ඊ타ත්ම හොඳින් Tamanගේ මෙහෙවර කරමින් Tamanගේ කටයුතු කරමින් ජීවත් වුණා. පින්නත්නි අපිට පේනවා Tamanගේ ජීවිතේ පුංචි පවුලක් වෙනකොට දැන් මේ පුංචි පවුල රත්තරන් කියලත් අපේ පසු කාලයේදී අපි සමාජය තුළ ව්‍යාප්ත කළා. යම් ආකාරයෙහි ක්‍රියාදාමයන් ඇති කළා. ඒ නිසා අපේ සිංහල බෞද්ධ වෙන්න පුළුවන් සිංහල ජාතියට නින් විශාල බලපෑමක් ඇති වුණා. නමුත් පවතින ආර්ථික ස්වභාවයේ මත පවතින සමාජ වටපිටාව මත බොහෝ පවුලක් නඩත්තු කිරීමේ අපහසුතාව අපි ඊටමත් හොඳින් දන්නවා. ඒ නිසා අපිට පේනවා මේ ධර්මදේශනාවේදීත් ඔබට අවධාරණය කළ යුතු කාරණාවක් තිබෙනවා. මේ පුංචි පවුලක් මේ විදිහට ලස්සනට ජීවත් වුණා. ඒත් එක්කම අපි කවුරුත් කැමති මේ කාල පරිච්ඡේදය තුලත් බොහොම ලස්සනට ඒ වගේම අපි කවුරුත් Tamanගේ ලෞකික ජීවිතයට බොහෝසෙන් එල්මක් දක්වනවා. පහසුකින් තොරව ජීවත් වෙන්න බොහෝ දෙනෙක් කැමති. පින්නත් ඔබට මා සඳහන් කරන්න අවශ්‍ය කරන කාරණාව තමයි මේ කාලවකවානුව තුළ අපි කවුරුත් සතුටින් ජීවත් වෙනවා වගේම අර නොසතුටක් අපට අපේ ජීවිතය තුළ තිබෙනවා. ඒ නිසා ඔබ මේ කාල පරිච්ඡේදයේ තුලදී ඊ타ත්ම කල්පනාකාරී විදියට ඔබට ඔබේ ජීවිතයේ සැලැස්මක් ඇතුව සකස් කරගන්න මේ වෙලාවේදී මම ඊ타ත්ම කාරුණිකව සඳහන් කරනවා මේ කතා ප්‍රවෘත්තියේ ඇතුළේහි ඔබට අවධාරණය කළ යුතු තවත් කාරණාවක් පිළිබඳවත් විශේෂයෙන් මම පැහැදිලි කරන්න කැමැතියි. දැන් මේ පුන්න මෙහෙකරුවා Tamanගේ උත්තරා බිරිඳත් එක්ක දියණියත් එක්ක කටයුතු කළා. මේ කාල පරිච්ඡේදයේ තුලදී රජවරුන්ගේ කාලවල වලදී අපිට පේනවා යම් ආකාරයෙහි සැනකෙලි පවත්වනවා. වප්මඟුල් වගේ උත්සව පවත්වනවා. අපේ රටේ ලංකාවේ ඉතිහාසයේ තුල අපිට පේනවා එවැනි සැනකෙලි අවස්ථාවන් තිබිච්ච අවස්ථාවන්. ඒ වගේ මේ සැනකෙලියක් තිබිච්ච දවසකදී මිනිසුන්ට තිබිච්ච නියමය තමයි සියලු දෙනාම මේ සැනකෙලියට සම්බන්ධ වෙන්න ඕන කියලා කියන නියමය. නමුත් එදා පුන්න 16 තමන්ගේ කාර්ය විදියට විශේෂයෙන් මේ සිටුවරයාගේ ගෙදර ඔහුට තිබිච්ච යම් කිසි පැවතිච්ච රාජකාරියක් තිබුණා. ඔහු ඒ සැනකෙලියකට නොගොස් ඔහු කල්පනා කළා තමන්ගේ
ධනවතුන්ගේ එහෙම නැත්නම් ගෙවල් දොරවල් වල ඒ කටයුතු මෙහෙවර සිදු කිරීම තමයි වඩාත් යෝග්‍ය කියලා. එදාට ඔහුට පැවරලා තිබිච්ච රාජකාරිය තමයි මේ සිටුවරයාගේ කුඹුරේහි සීසාන්නට. එහෙම නැත්නම් ඒ කුඹුර වැපරිවීමේ කටයුතු තමයි ඔහුට පැවරලා තිබිච්ච ප්‍රධාන රාජකාරිය. මේ පුන්න මෙහෙකරුවා ඒ කුඹුර සීසෑම සඳහා අවශ්‍ය කරන ගොනුන් ඒ වගේම නගුලත් අරගෙන පිටත් වුණා. උත්තර බිරිඳට Tamanගේ බිරිඳට සඳහන් කළා මම අද ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිසා වෙනදාට වඩා මට අද ගේන කෑම ප්‍රමාණය දෙගුණයක් කරලා ගේන්න. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් ගොවිතැන් කටයුතු කරන බොහෝ පිරිසක් වෙහෙස මහන්සිලා කටයුතු කරන පිරිස Tamanට ආහාර වේලක් අවශ්‍ය වෙනවා. ඔවුන් බොහෝ වෙලාවට කය වෙහෙසලා වැඩ කරන නිසා මේ කාය ශක්තිය ලබා ගැනීමට බොහෝ වෙලාවට ගන්න ආහාර ප්‍රමාණය ගොඩක් වැඩි. අපිට පේනවා අපේ ඉතිහාසයේ තුලත් හිටපු බොහෝ පිරිස අපේ ගොවියන් බත බුලත සරිත් කරපු අපේ ගොවියන් Tamanගේ ආහාර වේල වඩාත් ප්‍රිය කළා බත් අනුභවයේ සඳහා. ඒ නිසා ඒ කාල පරිච්ඡේදය තුල ගොඩක් මහන්සියලා වැඩ කරපු නිසා ඔවුන්ට මේ බත අවශ්‍ය වුණා. අද කාලේ වෙනකොට අපිට පේනවා මේ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගිහිල්ලා. අපේ ශ්‍රමයේ තිබිච්ච එක සම්පූර්ණයෙන් වෙනත් මැෂින් වලට ගිහිලා තිබෙනවා. යන්ත්‍ර සූත්‍ර වලට ගිහිලා තිබෙනවා. ඉස්සර කාලේදී අපි දන්නවා මේ ගොවිතැන් කටයුතු කරනකොට සියලු දෙනාම එකට එකතු වෙලා අපි කියනවා කයියක් හැදිලා වැඩ කටයුතු කළා. ඒ වෙලාවේදී එකිනෙකාගේ අත්තන් ක්‍රමයක් තිබුණා. ගමේ ඉන්න අයගේ සහයෝගයක් තිබුණා. සියලු දෙනාම එකට එකහුව වෙලා සීපද කියමින් මේ ගොවිතැන් කටයුතු සිද්ධ කළා. ඊ타මත්ම සමගි සම්පන්න ස්වභාවයක් තිබුණා. ඊ타මත්ම ලස්සන సౌందర్యාත්මක ස්වභාවයක් තිබුණා. සමහර වෙලාවට කුඹුරකට බැහැලා ඒ සීපද කියනකොට එහෙම නැත්නම් නෙළුම් කවි කියනකොට ඒ කාන්තාවන්ගේ හඬවල් අපේ අම්මලාගේ හඬවල් හරි ලස්සනට තිබුණා. ගමේ හැමතැනකම ඒ හඬ පැතිරිලා ගියා. එතකොට මිනිස්සු හැම කෙනෙක්ම Tamanගේ දුක සැප බෙදාගෙන සමගියෙන් ඒ වගේම කා අතරත් Tamanගේ කටයුතු බෙදා හදගෙන කටයුතු කළා. ඒ තිබිච්ච தত্ত্বය සම්පූර්ණයෙන් අද නැති වෙලා ගිහිල්ලා මිනිස්සු සමහරලාට Tamanගේ කය වෙහෙසලා වැඩ කරනවට වඩා යන්ත්‍ර සූත්‍ර හරහා වැඩ කරන්න පටන් ගන්න තිබෙනවා. අපේ මිනිස්සු අතර තිබිච්ච ඒ සමගි සම්පන්න ස්වභාවය එහෙම නැත්නම් ඒ සරල ජීවිතය තුළ තිබිච්ච සමගි සම්පන්න ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා එකිනෙකා ආත්මාර්ථකාමී තත්ත්වයට පත් වෙලා තියෙනවා. කුඹුරට වතුර ටික පවා සියලු දෙනාම බෙදා හදාගත්තත් අද බොහෝ වෙලාවට Tamanගේ කුඹුරට ජලය ටික ලැබුණොත් ඇතයි කියලා කියන අදහස තුළ බොහෝ මිනිස්සු සිටිනවා. ඒ නිසා අපිට පේනවා පරිසරය ගොඩාක් වෙනස් වෙලා. එදා හිටපු මිනිසුන්ට ඒ සියලු දෙනාම සමගි සම්පන්න විදිහට මහන්සියලා වැඩ කටයුතු කළා. ඒ බතබුලත සරි කරන ඒ අහිංසක මිනිසු Tamanගේ දිවාහාරයේ පවා බොහොම ප්‍රියමනාප විදිහට ලස්සනට හිත හොඳින් ඒ කටයුතු සිදු කළා. එහෙම නැත්නම් ලබා ගැනීම සිද්ධ කළා. මට මතක් වුණේ මේ කියන කතාව කියනකොට මේ සිටුවරයාගේ පුන්න මිහකරුවාගේ ජීවිතය පිළිබඳව කියනකොට ඒ අපේ අතීත ගැමි සිද්ධීන් පින්වත්නි අපිට කවදාවත් අමතක කරන්න බෑ. එදා කාලේ හිටපු මිනිසුන්ට මේ තරම් ලෙඩ දුක් තිබුණෙත් නැහැ. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න විදිහට හිටියා. මනසත් හොඳයි, කාය ශක්තියත් උන් ළඟ තිබුණා. ඉතින් කොහොම නමුත් මේ පුන්න මිහකරුවා Tamanගේ උත්තර බිරිඳට සඳහන් කළා මට වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් කැම බීම ප්‍රමාණයක් ඉන්න කියලා. මෙන්න මේ වෙලාවේදී අපිට පේනවා මේ මිනිසුන්ගේ පින පෑදෙන අය කියලා කියන කාරණාව. දැන් පින්වත්නි අපිට පේනවා මේ ධර්මයේ දේශනා කරන මා තුල තිබෙනා වූ කර්ම ශක්තියත් ඒ වගේම ඔබ ළඟ තිබෙනා වූ කර්ම ශක්තියත් දෙකක්. කොට පූර්වකෘත කර්මයන් පිළිබඳව පෙර සසරේ අපි කරලා තියෙන කුසල කර්මයන් මතුවන අවස්ථාවන් අපිට කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ජීවිතයේ සමහර වෙලාවට ගොඩාක් වෙහෙස වෙලා මහන්සියලා යහපත් වූ ක්‍රියාවන් වල නිරත වෙන පිරිස්වල Tamanගේ పూర్ව කර්මයන් මතුවෙන්නට බොහෝ සෙයින් ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා අපි නිකම්ම නොහිතා යම් ක්‍රියාවක නිරත වෙන විට යහපත් වූ ක්‍රියාවක නිරත වෙන විට අපට මේ పూర్ව කෘත කර්මයන් ඵල විපාක ලැබෙනවා. සංසාරයේ තුල අපිට පේනවා අපි කරපු සමහර කුසල කර්මයන් නිසා ආපතුල තිබෙන්නා වූ ඒ වාසනා ගුණය අපිට මුණ ගැහෙනවා. වාසනා ගුණය මතුවෙනවා. සමහර වෙලාවට සංසාරයේ තුල කරපු ඒ යහපත් වූ කුසල කර්මයන් නිසා අපේ පිනට සමහරලාට අපිට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. Tamanගේ ජීවිතේ සුවපත් කරන්න උදව්පකාර කරන්න එවැනි පිරිස් මුණ ගැහෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපි කරපු සංසාරයේ තුල කරලා තිබෙන සමහර අකුසල කර්මයන් නිසා අපේ ජීවිත
විනාශ කරන්නට වද දෙන්න සමහරලාට මිනිසු ජීවිතයට මුණ ගැහෙනවා. එතකොට මේ මුණ ගැහිම කියලා කියන්නේ මා දකින්නේම සසරී අපි කරලා තිබෙනා වූ කුසල කර්මයන් මත සිදුවෙන කාරණාවක්. දැන් මේ පුන්න මිහිකරුවාගේ මේ කටයුත්ත සිදු කරන අතරතුරේදී අපට පේනවා දවස් 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටපු සරියුත් තෙරුන් වහන්සේ උන්වහන්සේ සමාපත්තියෙන් නැගිටින වෙලාවේදී උන්වහන්සේගේ කරුණා දැලට එහෙම නැත්නම් නුවණ දැලට ගෝචර වෙන්නේ යොමු වෙන්නේ මේ පුන්න කියලා කියන ඒ වගේම පුන්න තාමත්ම අතිශය දිලින්දෙක් කියලා මා සඳහන් කළා. මේ පුන්න දිලින්දා තමයි මේ සරියුත් ස්වාමීන් වහන්සේගේ තමන්ගේ කරුණා දැලට එහෙම නැත්නම් නුවණ දැලට යොමු වුණේ. ඒ විලාවේදී සාරිපුත්යන් වහන්සේ කල්පනා කරනවා මොහුට කුසල සම්පත්තියක් තිබෙනවා. කුඹුරේ වැඩ කළත් ඒ වගේම මඩ තවරාගෙන හිටියත් දුප්පත් වුණත් එයාට පූර්වකෘත කර්මයක් තිබෙනවා. එහෙම නැත්නම් පුණ්‍ය සම්පත්තියක් තිබෙනවා. ඒ විලාවේදී ඔහුට පිහිට වීම සඳහා සාරිපුත්යන් වහන්සේ පුන්න මේ මෙහි කරුවා වැඩ කරමින් හිටපු කුඹුරට වැඩම කළා. ඒ විලාවේදී පුන්න මේ සරියුත් ස්වාමීන් වහන්සේ වඩිනවා දැක්කහම ඇත්ත වශයෙන්ම ලොකු සතුටක් ඇති වුණා. ඒ සතුටක් ඇති වෙලා ඒ වෙලාවේදී මේ සීසෑම නතර කරලා මේ සාරිපුත්යන් වහන්සේට පෑන් පිළිගන්නනවා. ඒ වගේම දැහැටි පිළිගැනීම සිදු කරනවා. මේ සියලුම කටයුතු සියල්ලක්ම සිදු කරන්නේ අතිශය සන්තෝෂෙන්. තමන් සන්තකව තිබෙන්නා වූ යම්කිසි දෙයක් කෙනෙකුට දෙනකොට පින්වත්නි ඒ දෙන දේ අපේ හිත හොඳින් එක ලබා දිය යුතු වෙනවා. මා සඳහන් කරන්නේ ඔබ වතුර වීදුරුවක් හරි කෙනෙකුට දෙනවා නම් ඒ දෙන දේ Tamanගේ හිත හොඳින් දෙන්න අවශ්‍ය වෙනවා. Tamanගේ අතේ වතුර වීදුරුවක් තියාගෙන කෙනෙකුට මේක ඖෂධයක් බවට පත් වෙන්නේ කියලා කියන හැඟීමක් දුන්නොත් එහි කිසියම් ආකාරයක මානසික ස්වභාවයක් ඊට බලපාන්න පුළුවන්. ඒ නිසා යම් කිසි දෙයක් දෙනවාද ප්‍රදානය කරනවාද ඒ ප්‍රදානය කරන සහ දෙන දේ අපි ඊටමත් හොඳින් හිතේ සතුටක් ඇති කරගෙන දෙන්න අවශ්‍ය වෙනවා. එතනයි පින මතුවලා ඉන්නේ කුසලයේ මතුවලා ඉන්නේ. අපිට පේනවා මේ 16 පුන්න 16 එහෙම නැත්නම් මෙහි කරුවා ඊ타ත්ම සන්තෝෂින් තමයි සාරිපුත්යන් වහන්සේට මේ අප උපස්ථානය කරන්නේ කුඹුරේ හරි ඉඳගෙන. මෙන්න මේ අතරතුරේදී ඊ타ත්ම වැදගත් සිදුවීමක් ඇති වෙනවා. ඒ තමයි මේ දිවා කාලයේදී Tamanගේ සැමියාට මේ පුන්න මෙහි කරුවාගේ බිරිඳ තරා ඒ බිරිඳ කෑම පිළිල කරගෙන එනවා. මෙන්න මේ වෙලාවට සාරිපුත්යන් වහන්සේ කල්පනා කරනවා ඇයටත් පුණ්‍ය සම්පත්තියක් තිබෙනවා. ඒ නිසා මම මේ උත්තරා බිරිඳ එහෙම නැත්නම් පුන්න 16ගේ බිරිඳ පුන්න මෙහි කරුවාගේ බිරිඳ කෑමගෙන මගට වඩින්න උනේ කියලා කියන හැඟීම යුක්තව සාරිපුත්යන් වහන්සේ මගට වැඩම කරවීම සිදු වෙනවා. ඒ වෙලාවේදී දෙදෙනා මුණ ගැහෙනවා. අත් වශයෙන්ම උත්තරාට එහෙම නැත්නම් මේ කාන්තාවට විශාල සතුටක් ඇති වෙනවා. මොකද හේතුව Tamanගේ මුහුණට ආර්යයන් වහන්සේ නමක් මුණ ගැහෙනකොට ඒ මුණ ගැහෙන වෙලාවේදී යම් කිසි දෙයක් Taman සතුව තිබෙන දෙයක් දෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් එය Tamanගේ ජීවිතේ වටිනා අවස්ථාවක්. පින මුණ ගැහෙන අවස්ථාවේදී කුසලයේ කරගන්න පුළුවන් අවස්ථාවේදී අපි ඒ අවස්ථාවේදීම අපි කුසලයේ කරගත යුතු වෙනවා. හේතුව මොකද අපි බොහෝ දේවල් අපේ ජීවිතයේ තුල අපි යම් කුසල කර්මයන් කරන්න ගියපුවාම අපි පසු කරනවා. සමහර ලබන සතිය කරන්නම් ලබන අවුරුද්දේ කරන්නම් මේ ආදී වශයෙන් කල් දමන්න පින්වත්නි කවදාවත් අපිට කරගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ උත්තරා බිරිඳ එහෙම නැත්නම් මේ කාන්තාව සාරිපුත්යන් වහන්සේට සිත පසඟ පිහිටබාලා Tamanගේ සිත ඊ타ත්ම පිරිසුදුව තබාගෙන පසඟ පිහිටවලා සාරිපුත්යන් වහන්සේට මේ දන් පූජා කිරීම කරනවා. දැන් මේ දන් පූජා කිරීම කියන කාරණාව සිද්ධ වෙනකොට මා සඳහන් කළා තවත් යම්කිසි කාරණාවක් මේ අතරතුරදී මතක් කරන්න අවශ්‍යයි කියලා. පින්නත්නි අපිට පේනවා මේ කාලවකවානුව තුළ දන්පැන් පූජා කරන බොහෝ දිනෙකට ඊ타ත්ම අපහසුයි ස්වාමින් වහන්සේලාට දන්පැන් පූජා කරන්නට. දැනටත් ඔබ දන්පැන් පූජා කරන ඔබ සියලු දෙනාටම අපි නැවතත් මේ වෙලාවේදී අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. නමුත් අපි මේ කාලවකවානුව තුළදී ස්වාමින් වහන්සේලාත් මේක තීරුම් අරගෙන සිටිනවා. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් මේක තීරුම් ගත යුතු වෙනවා. ඊ타ත්ම සරල ආකාරයකට ඔබ යම්කිසි දෙයක් දන්පැන් පූජා කරනවා නම් මේ කාලවකවානුව තුළ ඊ타ත්ම අරපිරිමැස්මෙන් යුක්තව ඊ타ත්ම සරල ආකාරයකට මේ පන්සලකට මං හිතන්නේ මේ දන්පැන් පූජා කිරීම සිද්ධ කළොත් වඩාත් හොඳයි.
මේ කාලවකවානුව තුළ අපි දන්නවා සමහර ඇත්තන්ට දන්පැන් පූජා කරන්න පුළුවන්. නමුත් සමහර ඇත්තන්ට ඒ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබ දානයක් දෙන්න අවශ්‍ය නම් අත්‍යවශ්‍ය වන දේවල් පමණක් ඔබ දානයට පූජා කරන්න. ඊට අමතරව දානෙ විසි කරන්නට එහෙම නැත්නම් අපතේ යවන්න එපා. පූජා කිරීමක සිද්ධ කරන්න එපා. බොහෝ වෙලාවට රස කැවිලි වගේ දේවල් ඔබ පූජා කිරීම අඩු කරලා බොහොම සරල ආකාරයකට ඒ ස්වාමින් වහන්සේලාට කැපසරුපන ආකාරයකට ඔබට දානයක් පූජා කරන්න පුළුවන් නම් ඒ වඩාත් හොඳයි. මම එහෙම සඳහන් කළේ මේ පවතින ආර්ථික රටාව තුළ බොහෝ දේවල් සකසා ගන්නට අපට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට මුදල් හදන්න ඇත්තේ නැහැ. ඒ නිසා ඔබ බොහෝම කල්පනාකාරී විදිහට මේ දන්පැන් පිළියෙල කිරීම සකස් කර ගැනීම සිදු කරගත්තොත් හොඳයයි කියලා කියන මේ පොදු පණිවිඩයක් ඔබට මේ දේශනාවේදී මම මතක් කරන්න කැමතියි. ඉතින් බලන්න දැන් කොහොම නමුත් මේ උත්තර බිරිඳ සාරිපුත්යන් වහන්සේට මේ දන් පූජා කරලා ඇය නැවත වතාවක් Tamanගේ නිවසට දුවගෙන ගිහිල්ලා කැම ටික සකස් කරගෙන එනවා. දැන් මේ කැම ටික සකස් කරගෙන එනකොට Tamanගේ සාම්පුරුෂයා කුඹුරේ වැඩ කරලා මහන්සි වෙලා ඉන්නේ. දැන් කාල වේලාව ඉක්ම ගිහිලා තියෙන්නේ. මිනිසුන්ට බඩගින්න තරම් දෙයක් ඇත්තේ නැහැ. අපි කියන්නේ සමහර වෙලාවට බඩගින්න ඉවසා ගන්නට බැරිම තැන සමහර මිනිසු අන් අයගේ තියෙන බත්පත පවා හොරකම් කරගන්නවා. සමහරලාට එවැනි කාල පරිච්ඡේදයක් අපට ඉදිරි කාල පරිච්ඡේදය තුලත් උදා වෙන්න පුළුවන්. මේ තියෙන ස්වභාවීය தත්ත්වයේ මත එනිසා අපි එකයි සඳහන් කළේ හැම දෙයක්ම අපි පුළුවන් තරම් ඉවසීමකින් යුක්තව මේ කාලවකවානුව තුළ අපි කටයුතු කරන්නම අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ උත්තරා බිරිඳ Tamanගේ කැම ටික සකස් කරගෙන එනවා ස්වාම්පුරුෂයාට. ඇය ස්වාම්පුරුෂයා ඈත ඉඳලම දකිනවා. ඒ වෙලාවේදී උත්තරා බිරිඳ සඳහන් කරනවා ස්වාමීනි සිත පහදා ගන්නට. ඇය දන්නවා නිසක වශයෙන්ම මේ පුන්න මෙහි කරබව Tamanගේ ස්වාමිපුරුෂයා කෑම පහුවිච්ච නිසා දැන් දැඩි ලෙස කෝපයටපත් වෙලා වෙහෙස වෙලා ඔහුට නිින්දත් ගිහිල්ලා ඈ ඈත තියාම කියනවා ස්වාමීනි හිත පහදවා ගන්නට අද උදෑසන මම ඔබතුමාට මේ කෑම ටික සකස් කරගෙන එනකොට ඒ වෙලාවේදී සාරිපුත්යන් වහන්සේ මුණ ගැහුණා. මම ස්වාමින් වහන්සේට කෑම ටික පිළිගැනීම සිද්ධ කළා. එනිසා ඔබතුමාට මම නැවතත් කෑම සකස් කරගෙනවා. ඒ වෙලාවේදී පුන්න මෙහි කරුවා සඳහන් කරනවා මමත් ඒ වගේම පුණ්‍ය කටයුත්තක් කළා. සාරිපුත්ත ස්වාමින් වහන්සේ මේ කුඹුරට වැඩම කළා. ඒ වැඩම කරපු වෙලාවේදී මම උන්වහන්සේට අවශ්‍ය කරන මේ සියලුම දේවල් අපපස්ථාන ආදී සිද්ධ කළා. අනේ ස්වාමීනි එහෙනම් ඔබතුමත් ලොකු පිනක් කරගත්තා. මමත් ලොකු පිනක් කරගෙන තිබෙන්නේ. ඒ නිසා අපි දෙදෙනාම මේ පින අපි අනුමෝදන් වෙමු. බලන්න දෙදෙනෙක් Tamanගේ ජීවිතයේ තුළ ඒ විදියට සතුටක් ඇති කරගන්නට පුළුවන් නම් ඒ කොච්චර වටිනවාද? පින මුණ ගැහෙන තැන Tamanගේ ජීවිතයට කුසලයේ මුණ ගැහෙන තැන ඒ කුඹුරද මහපාරද ගෙදරද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කොතනද කී හෝ Tamanට Tamanගේ ජීවිතයේ තුළ ඒ ශක්තිය ඇති කරගන්න පුළුවන් බව අපිට ඉතාමත් හොඳින් පැහැදිලිව පේනවා. දැන් මේ පුන්න මෙහි කරුවා එහෙම නැත්නම් ඒ ස්වාමි පුරුෂයා කැම ටිකක් කාලා Tamanගේ බිරිඳේගේ ඔඩොක්කෙහි ඔහු තරමක් වෙලා නිදා ගන්නවා. ඔහුට ගොඩක් මහන්සි. ඒ වෙලාවේදී තමයි ඔබ දන්නවා මේ කතා ප්‍රවෘත්තිය තුළ ඔහුට පේනවා ඊනින් පේනවා මේ කුඹුරේ තිබෙනා වූ රත්තරන් වල ස්වභාවය. සමහරවිට රත්තරන් ආකාරයක් විදිහට පේනවා. සමහරවිට මේක නිදානයක් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. කොහොම නමුත් මේ කාරණාව ඔහු නිින්දෙන් අවදි වුණාට පස්සේ පරීක්ෂා කරලා බලනවා. සැබෑ ලෙසම ඇත්තටම රත්තරන් මතුවලා තියෙනවා. ඉතින් අපිටත් පේනවා මේ කාල පරිච්ඡේදය තුළ රත්තරන් ආකාරයක් තිබුණොත් තමයි ලංකාවම ගොඩ ගන්නට පුළුවන්කමක් තියෙන. හීනෙන් හරි කමන්නේ කවුරු හරි කෙනෙකුට රත්තරන් ආකාරයක් පෙනිලා තිබුණොත් මේ රට ගොඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කිසි දෙයක් ඇත්තේ නැහැ. හැබැයි අපි රත්තරන් ආකාරයක් උඩ ඉඳගෙන තමයි අපි හිඟන જાතියක් බවටත් එක් පැත්තකින් පත් වෙලා තියෙන්නේ. කොහොම නමුත් අපිට පේනවා මේ විදියට අපට අපේ ජීවිතයක් තුළ දකින්නට පුළුවන් කාරණාවන් බොහෝ වෙලාවට මතුවෙනවා. සංසාරය තුලත් මතුවෙනවා. දැන් ඔහුට පේනවා මේ නින්දේදී තමයි මේ රත්තරන් පෙනුනේ. නැගිටලා බලනකොට පරීක්ෂා කර බලනකොට රත්තරන්. ඒ වෙලාවේදී ඔහු රජතුමාට මේක දැනුම් දෙනවා. රාජපුරුෂයන් ඇවිල්ලා මේ පරීක්ෂා කරලා බලනවා. බලනකොට රත්තරන් නිදානයක් මෙතන තිබෙන රත්තරන් ආකාරයක් තිබෙනවා. ඒ වෙලාවේදී මේ රාජපුරුෂයන් ගෙනල්ලා මේ ඔක්කොම රත්තරන් ටික ගෙනල්ලා ගොඩ ගහනවා. රජතුමාගේ මිදුලේ ගොඩ ගහනවා. මෙහිම ගොඩ ගහලා ඉවරලා මේ සිටුවරට එහෙම නැත්නම් මේ පුන්න 16ට ඒ වෙලාවේදී මේ රජතුමා යම් තනතුරක් ලබා දෙනවා.
ඒ තනතුර තමයි බහුධන සෙට්ටි කියන. බහුධන සෙට්ටි කියලා කියන තනතුරකුත් ලබා දෙනවා. ඔහුගේ පින නිසාම මතුවෙච්ච කාරණාවක්. ඒකයි මා සඳහන් කළේ කෙනෙකුගේ තිබෙන්නා වූ මේ කුසල ශක්තිය පින කියලා කියන එක එයා මහපාරේ හිටියත් දුගී දුප්පත් පැල්පතක හිටියත් සිතුමඬුක හිටියත් සමහරවිට ඕනෑම වෙලාවකදී මතුවෙන්න පුළුවන්. ඒ නිසා පිනට මිනිසු පහළ වෙනකොට මේ ස්වභාව ධර්මයේ පවා වුන්ට ආශිර්වාදේ කරනවා. ඒ වෙලාවේදී අපිට පේනවා පින්වත්නි මේ බහුජන සෙට්ටි දැන් පොන්න 16 දැන් මෙහෙකරුවා බහුධන සෙට්ටි කියලා කියන තනතුරකටත්පත් වෙලා මේ රජතුමා අවශ්‍ය කරන සියලු පහසුකම් ලබා දුන්නා. ඔහු දන් පැන් පූජා කළා. ඒ වගේම ඔවුන්ගේ හිටපු දියණියත් ඒ වගේම උත්තරා තමන්ගේ බිරිඳත් සෝවන් ඵලයටපත් වෙනවා. මෙන්න මේ වෙලාවේදී මේ රජගහනුවර හිටපු සිටුතුමා මේ බහුජන සෙට්ටි එව නැත්නම් බහුජන සෙට්ටි කියලා නමින් සඳහන් කරපු මුලින් හිටපේ ඔහු පුන්න මෙහෙකරුවා විදිහට හිටියේ. ඔහුගේ දියණියට මේ සිටුවරයාගේ බිරිඳ එහෙම නැත්නම් දියණිය විවාහ කරලා දෙන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේදී මේ බහුජන සෙට්ටි සිටුවරයා කැමැත්තක් දැක්ුවේ නැහැ. කොහොම නමුත් කාගෙත් කැමැත්ත මත යම් ආකාරයකින් මේ සිටුවරයාගේ දියණිය මේ බහුජන සෙට්ටි සිටුවරයාගේ දියණියට මෙය විවාහ කරලා දෙනවා. හැබැයි මෙහිම සල්ලි තියාගෙන පිරිස් වලට සමහර පිරිස් යම් කිසි කැමැත්තක් දක්වනවා. ඔබ දන්නවා සමහර වෙලාවට සමහර මිනිස්සු බොහොම මහන්සියෙන් දුක් මහන්සියලා හරි හම්බ කරගත්තාට පස්සේ ඒ පවුල් යම් තත්යකට ගොඩනැගුණාට පස්සේ එවැනි අවස්ථාවලදී Tamanට මිලමුදලක් තියෙනකොට අන් අය කල්පනා කරනවා මේ ඇත්තන්න හොඳ මිලමුදල් තියෙනවා. ඒ නිසා සල්ලි තියෙන මිනිස්සු සල්ලි තියෙන මිනිස්සුන් බැඳ ගන්න උනායි කියලා කියන අදහසකුත් ඇති වෙනවා. හැබැයි මේ අදහස් වල ගැළපීමක් තිබිය යුතු වෙනවා. අපිට පේනවා එහි වෙනි නොගැළපීමක් මෙතනදී සිදු වෙනවා. ඒ රජගහනුවර හිටපු සිටුවරයා තමන්ගේ පුතාට අර බහුජන සෙට්ටි සිටුවරයාගේ දියණිය විවාහ කරලා දෙන්න යෝජනා කරනවා. විවාහය සිද්ධ වෙනවා. හැබැයි මේ රජගහනුවර සිටුවරයාගේ පුත්‍රයා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික අදහස් තිබිච්ච කෙනෙක්. මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති වෙනකොට මහා විනාශයක් සිද්ධ වෙනවා. එතන නොගැලපීමක් සිදු වෙනවා. ධර්මයේ පිළිබඳව හෝ එහෙම නැත්නම් වෙනත් දේවල් පිළිබඳව කල්පනා කිරීමක් කරන්නේ නැහැ. ඒ දන්පෙන් පූජා කරන සහ වත්පිලි සියල්ලක්ම මිත්‍යා දෘෂ්ටික අදහස් විදිහට තමයි ඔවුන් ග්‍රහණය කරගන්නේ. ඒ වෙලාවේදී මේ බහුජන සෙට්ටි සිටුවරයාගේ දියණිය ඒ කියන්නේම Tamanගේ පියතුමාට මේ විදිහට මම මේ බැඳගත් ස්වාමි පුරුෂයා විවාහ කරගත්ත කෙනා තරුණයා එයා මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන කෙනෙක්. ඒ නිසා මට ධනක් පැනක් පූජා කරන්න ඉඩ කඩක් දෙන්නේ නැහැ. ඒ වගේම පන්සලකට යන්න ඉඩ කඩක් දෙන්නේ නැහැ. ඒ වෙලාවේදී උපක්‍රමයක් යොදවාගෙන ඒ නගරේ හිටපු තවත් කෙනෙක් මේ Tamanගේ ස්වාමි පුරුෂයාට ගෙනත් දෙනවා. දැන් කරන්නම දෙයක් නැති නිසා. එයා තමයි සිරිමා කියලා කියන ගණිකාව. ඇත්ත වශයෙන්ම ගණිකාව ගෙනල්ලා ගෙදර Tamanගේ ස්වාමි පුරුෂයාට විවාහ කරලා දෙනවා. මෙයත් එක්ක ජීවත් වෙන්න කියලා. එයත් එක්ක දැන් ජීවත් වෙනවා. බහුජන සෙට්ටි සිටුවරයාගේ දියණිය දැන් සුපුරුදු පරිදි දන්පැන් කටයුතු සිදු කරනවා. හැබැයි ටික කාලයක් යනකොට මේ සිරිමා ගණිකාවට දැනෙනවා මේ ගෙදර ඉන්න ගෘහ මූලිකාව මම නෙමෙයි අනිත් කාන්තාව කියලා. ඒ නිසා අය තුළ ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නවා, වෛරයක් ඇති කරගන්නවා, ක්‍රෝධයක් ඇති කරගන්නවා. ඔබ දන්නවා මේ වෙලාවේදී මේ සිරිමා ගණිකාව පැහැින තෙල් හැන්දක් ගෙනල්ලා මේ සිටු දියණියගේ ඔළුවට වක් කරනවා. කීප අවස්ථාවක් සිද්ධ කරනවා. නමුත් ඈ තුළ සිත තුළ කිසියම් ක්‍රෝධයක් වෛරයක් තිබුණේ නැහැ. ඇය සෝවන් ඵලයටත්පත් වෙච්ච කෙනෙක්. ඒ නිසා මේ කාරණාව අවසානයේදී සිරිමා ගණිකාව සිදු කරපු මේ අකටයුත්ත නිමසේ ඉන්න සියලු දෙනාම දැනගන්නවා. ඇයට තලාපෙලා ගහනවා. අවසානයේදී ඇය මේ කතාව තේරුම් ගන්නවා. ඇයත් මොකද වෙන්නේ මේ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනවා. ධර්ම මාර්ගයට යොමු වෙනවා. අපිට පේනවා එතනදී ප්‍රධානතම වෙච්ච කාරණාව තමයි මේ සිටු දියණිය අපිට පේනවා කොයි තරම්නම් Tamanගේ සිත තුළ මෛත්‍රී සහගත චේතනාවක් ඇති කරගෙන ඒ මෛත්‍රී සහගත චේතනාව යුක්තව Tamanගේ මේ ක්‍රෝධ සිතක් ඇති කරගන්න නැතුව ඒ ජයගත්ත ස්වභාවය. දැන් අද සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් තෙල් හැන්දක් අපි ඔලුවට ගෙනලා වැක් කරපුවාම අපි මෛත්‍රී වැඩුවායයි කියලා අපි හිතාන හිටියොත් එහෙම සමහරවිට අපිට විනාශයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ Tamanගේ හිත බොහෝ වෙලාවට වැඩිවීමකට ලක් කරපු අවස්ථාවක්. එතකොට ඇය ඉවසා දරාගෙන හිටියා. ඊට උපක්‍රමශීලී ස්වභාවයන් යොදවුවා. එතකොට මේ සියලුම කතාව තුළ මා ඔබට සඳහන් කළේ අපට එක්තරා ආකාරයකට
බොහෝ දේවල් ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒතර අපිට වර්තමාන ජීවිතයේ තුලත් ඒ වගේම අපේ පැවැත්ම තුලත් අපේ කුසලයේ පිළිමතු කරගන්න පුළුවන් අවස්ථාව පිළිබඳවත් බොහෝ කාරණාවන් සඳහන් කරනකොට මා සඳහන් කළේ අර බඩගින්න වගේ කාරණාව. දැන් අපිට පේනවා අර පුන්න මෙහෙකරුවාගේ බඩගින්නක් තිබුණා. අතිශය බඩගින්නක් තිබුණා. හැබැයි ਉਹ කේන්තියටපත් වෙලා තිබුණා. හැබැයි ඒ වෙලාවේදී අපිට පේනවා ඔහුට Tamanගේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට Tamanගේ බිරිඳ නිසා ඒ කේන්තිය නැති කරගත්ත ස්වභාවය. ඉවසීම හැමතැනකම පුරුදු කරගන්නකොට බොහෝ දේවල් අපට අපේ ජීවිතය තුළ කළමනාකරණය කරගන්න පුළුවන්. සමහර කාරණාවන් තිබෙනවා පින්වත්නි අපිට යම් යම් කාලවකවානුව තුළදී උදා වෙන බොහෝ දේවල් තුළ යම් විදියකින් අපිට කාලයට ඉඩ ලබා දී තියෙනවා. මේ මෑතක අවස්ථාවකදී අපට කතා කරපු එක්තරා කෙනෙක් බොහොම ජනප්‍රිය කෙනෙක් ඔහු සඳහන් කළේ මට දැන් ඉවසගෙන ඉන්න බැරිම තැන හාමුදුරනේ මම දැන් කතා කරන්නද කියලා ඇහුවා. රටගෙන මම ඌට සඳහන් කළේ ඔබට මේ ඉවසාගෙන ඉන්න බැරිම තැන කතා කරනවායි කියලා කියන එක ඔබේ පැත්තෙන් සාධාරණයි. හැබැයි අපි කතාවක් කියන්න ගියාට පස්සේ යම් යම් දේවල් ප්‍රකාශයටපත් කරන්න ගියාට පස්සේ එක්තරා ආකාරයකට ඔබට සතුරන් බිහි වෙනවා. අනිත් පැත්තෙන් බලපුවාම තනි මිනිසෙකුට මේ සමාජයේ ලෝකي වෙනස් කරන්න බෑ. ඒ නිසා අපිම සමහර වෙලාවට යම් යම් ආකාරයෙහි පීඩාවන්ටපත් වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී ඊ타මත්ම වටින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනීය තමයි ඊ타මත්ම වටින්නේ කියලා කියන කාරණාව මම ඔහුට පැහැදිලි කළා. දැන් අපි බලමු පින්වත්නි මේ කියපු කාරණාවත් එක්කම මූලික සූත්‍ර දේශනාවේ සඳහන් කරපු පංචිම පටිපදා සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරපු චතස්සෝ ඉමා භික්ඛවේ පටිපදා කතමා චතස්සෝ අක්කමා පටිපදා කමා පටිපදා දමා පටිපදා සමා පටිපදා. මෙන්න මේ ප්‍රතිපදාව එම නැත්නම් මේ ක්‍රමය අපිට අපේ ඉවසීම පුහුණු කර ගැනීම සඳහා තියෙන ඊ타ත්ම විද්‍යාත්මක ක්‍රමයක් මේක. බලන්න ඒක කොයි තරම් ලස්සනට මේ දේශනාවේදී පැහැදිලි කළාද කියලා කිව්වොත් අපට පේනවා මේ ශාන්තිය. එහෙම නැත්නම් ඉවසීම කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැටියට ඇත්ත වශයෙන්ම එක පාරමිතාවක්. ශාන්ති පාරමිතාවක්, දස පාරමිතාවලින් එකක්. එතකොට බෝසත් කෙනෙක් තුළ Tamanගේ ජීවිතයේ තුළ පුරපු පාරමිතාවක් විදියට ශාන්ති පාරමිතාව අපිට පේනවා. ශාන්ති පාරමිතාව අපට පේනවා බුදුරජාණන් වහන්සේගේ දස පාරමිතාවන් පිළිබඳව ඔබට කියවනකොට අපේ රේණුකාණී චන්දිමල ස්වාමින් වහන්සේගේ මේ පොත්පත්වල ඉතාමත්ම ලස්සනට මේක පැහැදිලි කිරීම කරනවා. එතකොට ඒ ශාන්තියක් විදියට ඉවසීමක් විදියට මිනිස්සෙක් Tamanගේ ජීවිතයේ තුළ මේ පුහුණු ඇති කරගන්නට පුළුවන්කමක් තිබුණොත් ඇත්ත වශයෙන්ම ඔහුට මේ සසරේ කෙලවර කරන්නට එහෙම නැත්නම් මේ පරතරයට ජීවිතය තුළ පමුණවන්නට කෙලෙස් සයුරින් ඈතර කරන්න තරම් ඔහුට මේ ශක්තිය ලැබෙනවා. ඒ නිසා අපි බලමු මේ ශාන්තිය කියලා කියන වචනේ තුලම අපිට පේනවා ඉවසීම කියලා කියන කාරණාව ඊ타මාත්ම හොඳින් පැහැදිලිනවා. මොකක්ද අපි ඉවසන්නට අවශ්‍ය වෙන්නේ? දැන් අපි දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුකූලව ගත්තට පස්සේ අපි මේ ඉන්ද්‍රියන් වලට අසකන නාසය දිව ශරීරය මනස කියලා කියන මේ ෂඩ් ඉන්ද්‍රියන් වලටම මේ ලෝකයේ තුල තියෙන දේවල් අපිට මුණ ගැහෙනවා. මොන වගේ දේවල්ද මුණ ගැහෙන්නේ? අපට අපේ ජීවිතයේ බොහොම කටුක දේවල් අපිට ලැබෙනවා. මේ අසකන නාසය දිව ශරීරය මනස කියලා කියන දේවල් වලට අපි අප්‍රිය කරන දේවල් තිබෙනවා. අපි අප්‍රසන්න දේවල් තියෙනවා. අපි අකමැති දේවල් තියෙනවා. අපි එහෙන් බලනකොට සමහර දේවල් වලට අපි කැමති නෑ. කනින් අහන්න සමහර දේවල් කැමති නෑ. ඒ වගේම දිවෙන් රසනහර මේවා සමහර දේවල් වලට අපි කිසිම කැමැත්තක් ඇත්තේ නැහැ. එතකොට මේ කටුක දේවල් අප්‍රිය දේවල් වලටත් අපේ නිරන්තරයෙන්ම හිත යොමු වුණාට පස්සේ අපි ඒවට යම් කිසි ආකාරයක ප්‍රතිචාරයක් දක්වන්නේ ඒවා ප්‍රියමනාප නැහැයයි කියලා කියන හැඟීමෙන් යුක්තව. ඒ වගේම සමහර දේවල් තියෙනවා මේ සඩ් ඉන්ද්‍රියන් වලටම ගෝචර වෙනවා. ඒවා ඊ타මත්ම හොඳයයි කියලා අපි පිළිගැනීමක් සිදු කරනවා. අපි ඇහැසට සමහර රූප දකිනකොට ඒ රූප වඩාත් ප්‍රියමනාපයි. කනට සමහර දේවල් ඇහෙනකොට ඒවා ප්‍රියමනාපයි. නාසයට ගඳ සුවඳ දැනෙනකොට ඒවා ප්‍රියමනාපයි. කනට ඊ타මත්ම මිහිරි ශබ්ද ඇහෙනකොට ප්‍රියමනාපයි. සිතට හොඳ සිතුවිලි වෙනකොට ප්‍රියමනාපයි. එතකොට අපි මේ ලෝකයේ තුල ගනුදෙනු කිරීමක් කරන්නේ පින්වත්නි මේ ප්‍රිය දේවල් සහ අප්‍රිය දේවල් එක්ක. හැමදාමත් ජීවිතේ උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා රාත්‍රී කාලයේදී නිින්දට යනකම්ම සිද්ධ කරන්නේ මේ ප්‍රිය දේවල් සහ අප්‍රිය දේවල් එක්ක අතර ගනුදෙනුවක් තමයි අපේ ජීවිතය තුළ සිද්ධ කරන්නේ. එතකොට වැඩිපුරම අපට ජීවිතය තුළ මුණ ගැහෙන්නේම ප්‍රියමනාප දේවල් වලට වඩා
අප්‍රිය දේවල් එහෙම නැත්නම් අප්‍රසන්න දේවල් තමයි ජීවිතයට මුණ ගැහෙන්නේ. එතකොට අපට ශාන්ති පාරමිතාවක් විදියට අපි මේක සම්පූර්ණත්වයට පත් කරනකොට අපි පුහුණුව තිබිය යුතු වන්නේ මේ කටුක අත්දැකීම් වලත් ඒ වගේම අපට ලැබෙන ප්‍රියමනාප දේවල් වලත් හිත තුළ කිසිදු ආකාරයක වෙනසක් ඇති නොකරගෙන අපට මෙදහස් සිතක් අපිට ඇති කරගන්නට පුළුවන් නම් කිපෙන්නේ නැතු වෙන්න පුළුවන් නම් අපිට මේක ඇත්ත වශයෙන්ම ශාන්ති පාරමිතාවක් විදිහට අපිට ගොඩනගා ගන්න පුළුවන්. හේතුව මොකද මේ ලෝකයේ තුල ත්‍රිලක්ෂණයට යටත් වෙච්ච දෙයක් තිබෙන්නේ. ඔබ දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන මේ ත්‍රිලක්ෂණයට යටත් වෙලා තියෙන්නේ. අනිත්‍ය කියලා කියන්නේ මේවා වහාම ඉක්මනින්ම මේවා වෙනස් වීමකට ලක් වෙනවා, අභාවයටපත් වෙනවා. ඒ වගේම දුකක් කියලා කියන්නේ අත් වශයෙන්ම පීඩාවකටපත් වෙනවා. ඒ වගේම ඇති වෙලා නැති වෙලා යනවා. අනාත්ම කියලා කියන්නේ Taman කැමති ආකාරයට පවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයකට යටත් වෙච්චි ලෝකයක් තුළ තමයි අපි මේ ගනුදෙනුව සිද්ධ කරන්නේ. බොහෝ වෙලාවට මම කැමැති මම අකමැති ආදී වශයෙන් අපි මේ වෙන්කර ගැනීමක් සිද්ධ කරගන්නවා. එතකොට මෙන්න මේ කියන මූලික ස්වභාවය එහෙම නැත්නම් මේ මූලිකම తত্ত্বය අපි ඊටමත් හොඳින් අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. අපට අපේ ජීවිතය තුළ මේ කැමැති සහ අකමැති ලෝකයක් තුළ මම කැමැති මම අකමැති කියලා කියන ලෝකයක් තුළ තමයි අපට ජීවිතය ගත කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පෘථජ්ජන ලෝකයේ තුල ජීවත් වෙන මනුෂ්‍යයා ඇත්ත වශයෙන්ම හැම වෙලාවක් තුලදීම කල්පනා කරන්නේම Taman පිළිබඳව හිතන්නේ කල්පනා කරන්නේ. මම මගේයයි කියලා කියන මේ ආත්ම දෘෂ්ටිය, ආත්ම සංකල්පය අපට පේනවා පින්වත්නි හැම වෙලාවක් තුලදීම මිනිස්සෙක් හිතන කාරණාවක්. ජීවිතේ සමහර වෙලාවට වැඩිම කාලවකවානුවක්, දවසේ වැඩිම කාලවකවානුවක් අපි ගත කරන්නේ කියන්නේ මම සහ මගේ කියලා කියන කාරණාව. ඔබම හිතන්න උදේ නැගිට වෙලාවෙ ඉඳලා රාත්‍රී නිින්දට යනකම්ම කියන වචන දෙක තමයි මම සහ මගේ කියලා කියන වචනය. එතකොට මම සහ මගේ යයි කියලා කියන වචන දෙක ගත්තට පස්සේ ආත්ම දෘෂ්ටියක් බවට පත් වෙනවා. එතකොට අපි හිතන්නේම කල්පනා කරන්නේම අපිට ඕන ආකාරයකට මට ඕන ආකාරයකට මේ ලෝකේ පවතින්න ඕනේ. මටයි අයිති. මට ඕන ආකාරයකට ලෝකේ පවතින්න ඕනේ. එතකොට මට මගේ යයි කියලා කියන හැඟීමෙන් යුක්තව මේ ආත්ම දෘෂ්ටියෙන් යුක්තව මේ විදියට කටයුතු කරනකොට අපට පේනවා ලෝකයේ තුල මිනිසු අතර බොහෝ සෙයින් ගැටුම් ඇති වෙනවා. එතකොට මට ඕන ආකාරයට ලෝකේ පවතින්න ඕන. තවත් කෙනෙක් කියනවා මට ඕන ආකාරයට ලෝකේ පවතින්න ඕන කියලා. මෙහෙම අපිට ඕන ආකාරයට මේ ලෝකේ පවතින්නේ නැහැ. මම හිතන ආකාරයට ලෝකේ පවතින්නේත් නැහැ. අපි බොහෝ වෙලාවට අවිද්‍යාවට මුලාවට පත් වෙලා තිබෙන්නේ අන්න ඒ කියන තැන. ඒ නිසා මට ඕන ආකාරයකට ලෝකේ පවතින්න ඕනයි කියලා කියපුවාම මට ඕන ආකාර ලෝකේ පවතින්නේ නැති වෙන තැනකදී අපිට යම් කිසි ආකාරයක කේන්තියක් අපට අපේ ජීවිතය තුළ ඇති වෙනවා. ගැටීමක් ඇති වෙනවා. කීපීමට ලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා කියන්නේ අපට අපේ මනස තුළදී කැමති දේවලුත් අකමැති දේවලුත් මතුවෙන හැම වෙලාවක් තුළදීම Tamanගේ මනස තුළ විරෝධයක් නැත්තම් තමන්ගේ මනස තුළ වෙනස් වීමක් නැත්තම් ඒ ස්වභාවය මත කරගන්න කියලා කියන කාරණා තමයි භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා අපි දන්නවා සමහර ඇත්තන් සමහර දේවල් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. සමහර ඇත්තන් තමන් හිත තුළ තිබෙනා වූ යම් යම් ආකාරෙහි ගැටීම් සහගත ස්වභාවයන්. එතකොට මේ ගැටීම් සහගත ස්වභාවයන් නිරන්තරයෙන්ම කටින් ප්‍රකාශයට පත් කරන්නේ නැතුව තමන්ගේ හිත තුළ රඳවාගෙන සිටිනවා. මේක අතිශය භයානක දෙයක්. සමහර ඇත්තන් තමන්ට කේන්තියක් ඇති වුණාට පස්සේ ඒ කේන්තිය අපි සඳහන් කරනවා ඒක තද කරගෙන ඉන්න අයයි කියලා කියනවා. ඉවසා දරාගෙන ඉන්න අයයි කියලා කියනවා. පින්වත්නි මේ ආපු ආවේගශීලී ස්වභාවයක් කේන්තියක් හිත තද කරගෙන ඉන්න අය කියලා කියපුවාම ඒක බොහෝ සෙයින් තමන්ට අනිෂ්ට ඵල විපාක ලබා දෙනවා. හේතුව මොකද? සමහර ඇත්තන් තමන්ට එන කේන්ති ආවේගය ඒ වෙලාවෙදී ප්‍රකාශයට පත් කරන ඉතින් ඉවරයි. හැබැයි තවත් සමහර අය මේක ප්‍රකාශයට පත් කරන්නේ නැතුව තමන්ගේ මනස තුළ ඒක රඳවාගෙන හිර කරගෙන තියාගෙන ඉන්නවා. එතකොට ඒක ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. එතකොට මිනිස්සු සමහරලාට කඳුළු සලන්නේ නැහැ. දැන් සමහරලාට මේ මනෝවිද්‍යාත්මක කාරණාවක් තිබෙනවා. නමුත් අර හිත තුළ ඒ ආවිකාරී සිතුවිල්ලක් තියාගෙන ඉන්නකොට ඒ වෙලාවේදී ඔහුගේ ශරීරය තුළ තිබෙනා වූ කායික ශරීරය තුළ බොහෝ වෙනස්කම් ඇති වෙනවා. අධි රුධිර පීඩනයක් ඇති වෙන්න පුළුවන්. නිදංගත රෝග බොහෝ වෙලාවට වැඩි වෙන්න පුළුවන්. දියවැඩියා වගේ රෝග තත්ත්වයන් වෙන්න පුළුවන්. හෘදයාබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා හිත තුළ තද කරගෙන ඉන්නවයි කියලා කියන කාරණාව මේකත් එක්තරා ආකාරයකට අපි බලනකොට Tamanට විශාල පීඩාකාරී ස්වභාවයක්. සමහර අය සඳහන් කරන්නේ මම ඉවසගෙන ඉන්නවා. හැබැයි අපිට මේ ඉවසගෙන ඉන්නවා කියලා කියන කාරණාව ඔබට ප්‍රායෝගික වශයෙන් බැලුමට මේක හොඳයි කියලා හිතුවට අපිට පේනවා අනිත් පැත්තෙන් බලනකොට මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතයට අහිතකර ආකාරයකට මේක බලපානවා. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අපි නියමාකාරයෙන් නිසියාකාරයකට පුහුණු ඇති කරගත්තට පස්සේ ඒ අවබෝධය තුළ ඇති කරගන්නා ඉවසීම තමයි වඩාත් වටින්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා යම් වෙලාවකදී අපේ මනසට ගෝචර වන අපේ ඇස කන නාසය දිව ශරීරය කියලා තියෙන දේවල් වලට අපි අප්‍රසන්න දේවල් අපිට මුණ ගැහෙනකොට ඒ අප්‍රසන්න දේවල් මුණ ගැහෙන වෙලාවකදී අපිව ප්‍රකාශයටපත් කිරීම සිද්ධ කරනවා. අපි කයින් සමහර දේවල් අපි සිද්ධ කරනවා. වචනින් සමහර දේවල් අපි ප්‍රකාශයටපත් කිරීම කරනවා. හිතින් හිතනම අපි සමහරලාට දැඩි කෝප සහගත ස්වභාවයක් ඇති කරගන්නවා. එතකොට අපිට පේනවා මේ කියන කතාව එහෙම නැත්නම් මේ කියන ස්වභාවය මේ කියන தත්ත්වය අපි හොඳට පාලනය කරගත්තොත් Tamanගේ මනසට හොඳ විවේකයක් ලැබෙනවා. මනස රත් වෙනවයි කියලා කියන්නේම අපිට අහිතකර විදිහටම බලපානවා. Tamanගේ මනස තුල උණු වතුර භාජනයක් තියාගෙන ඉන්නවා වගේ. ඔබ ළඟ උණු වතුර භාජනයක් තියාගත්තාම ඒ උණු ජලයෙන් අපිව පිච්චෙනවා, දුම් දානවා. ඒ වගේ ඔබේ මනසත් යම් විදියකින් උණු වතුර භාජනයක් වගේ තත්යකටපත් කරගත්තොත් අපට පේනවා ඒන් Tamanට සැනසීමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ තුල Tamanට විශාල පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. ඒකින් Tamanගේ ශාරීරිය තුළ තිබෙනා රසායනික සංයුතින්ගේ දැඩි වෙනසක් පින්වත්නි ඇති වෙනවා. ඒ නිසා අපිට උණු වතුර භාජනයක් තියාගෙන ඉන්නවට වඩා සිසිල් වෙච්ච භාජනයක් Taman ළඟ ඉන්නකොට තියාගන්නකොට Tamanට කෙලකු සැනසීමක් ඇති වෙනවා. අපට පේනවා ජීවිතේ පුංචිම කාලේ ඉඳලා ඔබ සමහර වෙලාවට කියන දෙයක් තමයි අපි පුංචි දරුවන් පවා දැඩි ලෙස කේන්ති වෙනවා කියන එක. පුංචිම කාලයේදී අපි දන්නවා සමහරලාට මාස 7-8ක් අවුරුද්දක් එකහමාරක් යනකොට සමහර තරුණ තරුණියන් කියනවා පොඩි එකා හරි දඟයි හරියට කේන්ති වෙනවා කියලා කියනවා. දැන් එතකොට අවුරුදු 10 20 30 40 50 මේ ආදී වශයෙන් ජීවිතේ බොහෝ කාලවකවාන් වලදී විශේෂයෙන් වයසට යන්න සමහර අම්මලාට තාත්තලාට මේ කේන්ති එක වැඩි වෙනවා. සමහර දේවල් ඉවසා දරා ගන්න බෑ. එතකොට ඒක පෘථජ්ජන ජීවිතයක් තුළ තිබෙන කාරණාවක්. හැබැයි ඒ වුණාට අපි ඒක පාලනය කරගත්තොත් කලමනාකරණය කරගත්තොත් අපට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද හේතුව හැම දවසක්ම සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න. අපි හැම මොහොතකමදී බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු විදියට අපේ ජීවිතය තුළ සැනසිලිදායක විදිහට ජීවත් වෙන්න. හැබැයි අපිට කේන්තියක් අපිට ඇවිල්ලා අපි මහා විනාශයක් කරගත්තොත්, කටින් වචන ප්‍රකාශයට පත් කරලා ගැටීම් ඇති කරගත්තොත්, ඒ වගේම නොයෙක් සම්ඩු සරවල් Tamanගේ ජීවිතය තුළ ඇති කරගත්තොත් ඒ Tamanට විශාල හානිකර තත්වයක් ඇති වෙනවා. බලන්න මේ ඉවසීමේ ප්‍රතිපදාව පිළිබඳව සඳහන් කරනකොට මේ දේශනාවේදී පැහැදිලි කරනවා කතමාචි බික්කවේ කමාපටිපදා මහණෙනි කොහොමද මේක මේ ශාන්තියක් විදියට මේ ඉවසීම පුරුදු කරන්නේ. මොන පළවෙනි කාරණාව මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා. බලන්න මා සඳහන් කළේ එකයි මේක විද්‍යාත්මක විදියට ගොනු කරන්න පුළුවන් කාරණාවක්. ඉද බික්කවේ ඒකච්චෝ කමෝ හෝති සීතස උන්නාස jigacchai පිපාසයි දංශ මගත බාතා සපසිරින් සපසම්පස්සානං. මේ වාක්‍යයෙන් පැහැදිලි කරන්නේ ඇත්ත වශයෙන්ම අපිට මේ මැසි මඳුරුවේ කණ එක පවා අපිට මේක ඉවසන්නට අවශ්‍ය වෙනවා. දැන් ඔබ දන්නවා සමහර වෙලාවට අපේ කෙලෙස් මතුවලා එනකොට යම් යම් ආකාරයෙහි ප්‍රාණඝාතයන් සිදු වෙනවා. නමුත් මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ අපිට දැන් මැසි මඳුරුවේ කනකොට අපිට මේක විස ගන්න බෑ. ඔබ දන්නවා ඒ වෙලාවට දැන් සාමාන්‍ය තියෙන ස්වභාවයේ තමයි මඳුරුවන් ඇවිල්ලා කන ළඟ ඇවිල්ලා අපිට යම් යම් ආකාරයෙහි නාද කිරීම කරනවා. ඒ වෙලාවට අපි කේන්ති ගන්නවා. එතකොට අපි ශාරීරිය තුළ තිබෙන එක ෂණයකින් එක මොහොතකින් මේ රුධිර දහත්වම රත් වෙනවා. එතකොට මధుරයකට මා හිතන විදියට කල්පනා කරන විදියට ඔහුට ඊටාත්ම ලේසියෙන් Tamanගේ ශරීරයෙන් මනුෂ්‍ය ශරීරයෙන් මේ රුධිරය බොන්නට ඔහුට හැකියාවක් තියෙනවා. එතකොට පුංචි සතෙක් පවා කනකොට අපිට ඉවසන්න බෑ. අපි දන්නවා රාත්‍රී කාලේදී නිින්දට ගියපුවාම ඒ නිින්දේදී බොහෝ වෙලාවට මඳුරුවන් කන විට විවිධ කෘමි සතුන් ඉන්න විට අපිට යහපත් වූ නිින්දක් ඇත්තේ නැහැ. නමුත් මේ දේශනාව පැහැදිලි කරනවා ඒ කෘමි සතෙකුට පවා කන වේලාවකදී ඒ ඉවසීම මනසේ වෙනස් වීමක් ඇති නොකරගෙන අපි පුරුදු වෙන්න අවශ්‍යයි. දැන් මෙතනදී අපි මා සඳහන් කරන්නේ මොකද ඒ සිද්ධිය ඇතිවෙච්ච ගමන්ම අපි කරන්නේම අනිත් පැත්තෙන් ඒ සතා මරණයටපත් කිරීම. එහෙම නැත්නම් අපි අයින් කරලා දානවට වඩා බොහෝ වෙලාවට අපි කරන්නේ එතනදී පුංචි උනත් ප්‍රාණඝාතයක් සිදු කිරීම.
එතකොට මේ මෙතනදී අපිට මේ කාලේ හැටියට අපිට පේනවා සමහරලාට විවිධ සත්ත්ව කොටාස ඉන්නවා. එහෙම නැත්නම් මෙසි මඳුරුවන් ඉන්නවා. එහෙම නැත්නම් ඩෙන්ගු මඳුරුවන් ඉන්නවා. අපි ඒවා ප්‍රායෝගික වශයෙන් ඒවා කළමනාකරණය කිරීම සඳහා ඒ අවශ්‍ය කරන ඖෂධීය තත්ත්වයක් හෝ එවැනි දෙයක් අපි ඇති කරගන්නවා. නමුත් දේශනාව පැහැදිලි කරන්නේ අපිට මේ කෘමි සතෙක් පවා කන වේලාවකදී අපිට ඉවස ගන්න පුළුවන්කමක් අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නවා බොහොම යෝගාවචරයන් වහන්සේලා වනගතව වැඩ වාසය කරනවා. උන්වහන්සේලා වනගතව වැඩ වාසය කරන වෙලාවන් වලදී මේ බොහෝ භික්ෂුන් වහන්සේලාට වනසතුන්ගෙන් අපි දන්නවා යම් යම් හිංසා පීඩාවක් නැති වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික වශයෙන් අපි දන්නවා සමහර ඇත්තන් සමහර ස්වාමින් වහන්සේලා මේ ආධ්‍යාත්මික ගොඩාක් පුරුදු පුහුණු කරන ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා වනගතව වැඩ වාසය කරනවා. ලංකාවෙත් එවැනි බොහෝ තැන් තිබෙනවා. සිරිපාදී වගේ තැන් තිබෙනවා. ඉතින් එවැනි ස්ථානවල වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාට බොහෝ වෙලාවට මේ කෘමි සතුන්ගෙන් යම් යම් ආපදාවක් නැති වෙන්නේ නැහැ. ඒතර අපිට පේනවා අපි සිත තුළ මෛත්‍රී සහගත පුරුද්දක් ඇති කරගන්නට ඒ ස්වභාවී තත්ත්වය ගොඩනගා ගන්නට ඒ පුහුණු ඇති කරගන්නකොට ඒ කෘමි සතුන්ගෙන් පවා අපේ ජීවිතයට යම් ආකාරයක හානියක් ඇති වෙන්නේ නැහැ. දැන් ඒක විතරක් නෙමෙයි මෙතනදී දේශනාවේදී පැහැදිලි කරන්නේ සීතස උන්නස්ස jigacchai pipasaya දන්සමකතාව. මේ ආදි වශයෙන් පැහැදිලි කරනවා මේ සීත උෂ්ණ මෙසි මඳුරුවන්ගෙන් මේ සියලුම දේවල් වලින් අපි ඉවසන්නට පුරුදු වෙන්න අවශ්‍ය වෙනවා. මොකද හැම වෙලාවක් තුළදී මාබට සඳහන් කළේ අපේ මනස වෙනස් වෙන දේවල් තමයි සිද්ධ වෙන්නේ. අධික ලෙස වහින විට අපි එකට කේන්තියක් ගන්නවා. අධික ලෙස පායන විටත් අපි කේන්තියක් ගන්නවා. දැන් සමහර වෙලාවට මේ කාලවක වහන තුළ රාත්‍රී කාලෙදී නිින්ද නැති වෙනකොට ඔබට යහපත් වූ සුවදායි නිින්දක් නැති වෙනකොට දහඩිය දානකොට එතනදිත් අපේ හිත නොසන්සුන් තත්යකටපත් වෙනවා. එතකොට අපිට පේනවා මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ මේ බාහිර ලෝකයේ තුල තියෙන දේවල් වලින් පවා අපිට යම් යම් ආකාරයේහි යම් විදියකින් ඇති වෙන පීඩාවන් වලදී අපේ ඉවසීම පුරුදු කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට මේන්න මේක එක්තරා ආකාරයකට මා සඳහන් කළේ විද්‍යාත්මක ක්‍රමයක් බැලුවටම විද්‍යාත්මක ක්‍රමයක් තුල මේ ස්වභාවය ගොඩනගා ගන්න පුළුවන්. දැන් jigaccha pipasaya කියලා කියන එක මේ පිපාසාව බඩගින්න කියලා කියන එක අප දන්නවා මේක තාමත්ම අමාරු කටයුත්තක්. නමුත් අපිට ඒක ඉවසන්න සිද්ධ වෙනවා. මේ කාල වකවානුව තුළදී Tamanගේ දරුවන් සමහරලාට යම් යම් දේවල් ඉල්ලා සිටිනවා. අහවල් ඒවා මට ලබා දෙන්න කියලා. රූපවාහිනිය වල පෙන්වන දේවල් දැක්කට පස්සේ සමහර දරුවන් ඒවා ඉල්ලලා අඬා වැටෙන අවස්ථාවක් තියෙනවා. නමුත් පින්වත්නි අපට දරුවන්ට පවා මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙනවා. ඉවසීමේ පුරුද්ද කියලා කියන එක. හේතුව මොකද අපිට බඩගින්න කියලා කියන එක අතිශයම කටුක දෙයක් විදිහට තමයි සැලකන්නේ. මිනිසු කියන්නේ මොන ගින්නේ වුණත් ඉවසන්න පුළුවන් හැබැයි බඩගින්න ඉවස ගන්න බෑ කියලා. නමුත් අපි පුරුදු කරගන්න අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නවා සමහර වෙලාවට සමහර ඇත්තන්ට දවසකට එක වේලක් හෝ දෙවේලක් කාලා Tamanගේ ඒ යැපීම සිද්ධ කරගන්න පුළුවන්. සරල ආහාරයක් කරගෙන යැපීම සිද්ධ කරගන්න පුළුවන්. මේ කාල පරිච්ඡේදය තුළ අපේ එවැනි හැඩහුරුකමකට පුහුණු උනේ නැත්තම් පින්වත්නි අපට ආර්ථිකම වශයෙන් ලොකු බරපතල කාරණාවන් වලට අපිට ගැටලුවට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් එතනදී ඔබ මා සඳහන් කරන්නේ මම වෛද්‍යවරයෙක් නෙමෙයි. සමහර ඇත්තන්ට බඩ තුළ තමන්ගේ කුස තුළ ඇතිවෙනා වූ යම් යම් ආමලික තත්ත්වයන් නිසා විවිධ අතුරු ආවාද ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා නිසි වෛද්‍ය උපදෙස් අරගෙන ඒවා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. කොහොම නමුත් අපි යම් යම් ආකාරයකට අපේ ජීවිතය තුළ බඩගින්නක් ඇති වෙනකොට මේ දේශනාව පැහැදිලි කරන්නේ එකයි පිපාසයේ බඩගින්න පවා අපි ඉවසන්නට පුරුදු වෙන. දැන් පිපාසාව කියලා කියන එක අපි ජලය ලබා ගත යුතු වෙනවා. මොකද හේතුව එහෙම නැතුනොත් එහෙම අපි සමහරලාට අපේ වකුගඩු වලට පවා ඒක බලපාන්න පුළුවන්. නමුත් බඩගින්න කියලා කියන එක එහෙම නැත්නම් අපි අපේ ජීවිතේට සරල ආහාරයක් අරගෙන යැපීමට අපි පුරුදු වෙන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි හම්බ කරන බොහෝ දේවල් වලින් අපි වියදම් කරන්නේම වැඩිම ප්‍රමාණයක් සමහරලාට අපි කෑමට තමයි අපි වියදම් කරන්නේ. අපේ සරල ආහාර රටාවකට අපේ ජීවිතේ හුරු වෙනකොට ඒක සෞඛ්‍යයටත් හොඳයි. Tamanගේ ගෙදර තියෙන ආර්ථික තත්ත්වයටත් හැම පැත්තකටම හොඳයි. අපිට පේනවා සමහර දේවල් බහුජාතික සමාගම් විසින් සමහර වෙලාවට අපිට බලහත්කාරයෙන් තමයි අපේ මනසට සමහර දේවල් දාලා දරුවන්ගේ මනසට පුරවලා ඒවට යම් යම් ආකාරයේ පෙළවීම ඇති කරලා තියෙන්නේ. එතකොට අපිට පේනවා මෙන්න මේ කාරණාව ලෝතර බුදුරජාණන් වහන්සේ අපට ඉතාමත්ම හොඳින් පැහැදිලිව අපිට සඳහන් කරලා තිබෙනවා. දේශනාවේදී පැහැදිලි වෙනවා මේ ඉවසීමේ පුරුද්ද මෙන්න මේ මූලික ක්‍රමයේ තුල ඉඳගෙන පුරුදු කරගන්න අවශ්‍ය වෙනවා. මෙසි මඳුරුවන්ගෙන් ඒ වගේම සීත උෂ්ණ වගේ දේවල් වලින් ඒ වගේම බඩගින්න පිපාසය වගේ කාරණාවන් මූලික කාරණාවන් විදිහට මතු කරලා පෙන්නනවා. ඊළඟට අපිට පේනවා ලෝකයේ තුල අපි නිරන්තරයෙන්ම ජීවත් වෙන විට අපිට හැම වෙලාවෙම අපිට අහන්න දකින්න ලැබෙන්නේ හොඳ දේවල් නෙමෙයි.
දුරුත්තානං දුරාගතනං වචනපතානං අදිවාසික ජාතිකෝ හෝති. අපට හැම වෙලාවක් තුළදීම ලෝකයේ මොනතරම් හොඳ දේවල් කළත් අහන්න නම් ලැබෙන්නේ අනුන්ගේ බැනුම්මයි. අපිට සමහරලාට අපවාද, එනුම් බැනුම්, චෝදනා, ගරහා, නින්දාවන් මේවා තමයි අපිට නිරන්තරයෙන්ම අපිට අහන්න ලැබෙන්නේ. එතකොට ලෝකයේ තුල ජීවත් වෙනකොට වැඩ කරන්න ගියොත් බැනුම් අහන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආයතනයක වුණත් කිසියම් කෙනෙක් වැඩ කරන්න අන් අයට වඩා කැපබෙලා මහන්සිලා ආයා වැඩ කරන්න සූදානම් නම් එයා සූදානම් වෙන්න ඕන අන් අයගෙන් බැනුම් අහන්නත්. අන් අයගේ බැනුම් අහන්නට චෝදනා, ගරහ, නින්දා, අපහාස විඳින්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඔබට බය නැතුව වැඩ කරන්න පුළුවන්. හැබැයි අපි වැඩ කළ යුතු වෙනවා. ලෝකයාගේ දේවල් අපිට වළක්වන්න බෑ. ලෝකයා බනින දේවල් වළක්වන්න බෑ. හැබැයි අපි ලෝකයාගේ දේවල් වලට ප්‍රතිඋත්තර සපයමින් අපි කටයුතු කරන්න ගියොත් එහෙම කවදාවත් අපට අපේ ජීවිතයක් ගොඩනගා ගන්න බෑ. ඒ නිසා අන් අය බනින්න චෝදනා කරන්න ගරහා කරන්න අපවාද කරන්න අප සූදානම් විය යුතු වෙනවා. අපි ශක්තිමත් වෙන්න අවශ්‍ය වෙනවා. මිනිස්සු ගල් වලින් ගහන්න පෙරලා අපි ගල් වලින් ඔවුන්ට ගහනවට වඩා ඒ ගහන ගල් වලින් අපි ගියක් හදාගමු. ඒක ගොඩනගා ගමු. ඔබට ඔබේ ජීවිතේ ශක්තිමත් කරන්න එතනයි. අන් අය නින්දා අපහාස කරන්න ගල් මුගුරු වලින් ගහන්න ඒ ගල් වලින් නැවතත් ඔවුන්ට ගහනවට වඩා අපි කළ යුතු වන්නේ ඒ ගල් ටික එකතු කරගෙන අපි ලස්සන ගයක් හදා ගන්නවා. ඒ නිසා අපිට පේනවා ලෝකයේ ඉන්න බොහෝ දේවල් දිහා බලනකොට අපි ඒ අටලෝ දහමට කම්පා නොවි අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනවා. මට මතකයට එක්තරා බිහිරි කෙනෙක් එහෙම නැත්නම් ඌට කන් ඇහෙන්නේ නැහැ. ඔහු ක්‍රීඩාංගණයේ මැද සෙල්ලම් කරනවා. දහස් සංඛ්‍යාත පිරිස බනිනවා ඔල්ලොසන් දෙනවා. එහෙම නැත්නම් ඌට නොයෙක් ආකාරයේ චෝදනා කිරීම කරනවා. මොකද ඒක දුර්වල නිසා. හැබැයි ඔහුට මේකව එකක්වත් ඇහෙන්නේ නැහැ. ඔහු හිතාගෙන ඉන්නේ මේ ඉන්න මිනිස්සු සියලු දෙනා මට අත්පොලසන් දෙනවා, මාව දිරි ගන්නවා කියලා. මොකද එකක්වත් ඔහුට ඇහෙන්නේ නැති නිසා. ඔහු බොහොම hina වෙලා ඉන්නවා. අවසානයේදී මහන්සියලා කැප වෙලා ඔහු Tamanගේ ක්‍රීඩාව ඒ වෙලාවේදී ජයග්‍රහණයටපත් කරනවා. ඔහුට බැරි වෙලාවත් ඒවා ඇහිලා ඒවට උත්තර සපයන්න ගියා නම් ඔහුගේ මානසික මට්ටම ගොඩාක් දුර්වල තත්යකටපත් වෙනවා. ලෝකයේ මිනිස්සු බනිනකොට ඒ බනින වෙලාවට අපි hina වෙලා ඉමු. අපේ ඇඟේ වදිනවා. හැබැයි අපි නිවැරදි වෙන විට තාමත් නිවැරදි තත්යකටපත් වෙනකොට අපට පුළුවන්කමක් තියෙනවා පින්වත්නි අපේ ජීවිතය තුළ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයකට යන්න. මොකද හේතුව එකක් තමයි මේ ලෞකික ජීවිතය තුළ තියෙන ඉලක්කයන්. අපි හැම කෙනෙකුටම ලෞකික ජීවිතය තුළ යම් ආකාරයේ ඉලක්කයන් තිබෙනවා. ඒවා කරගෙන යනකොට අපිට බොහෝ බාධක ඇති වෙනවා. හැබැයි අපි යහපත් නම් නිවැරදි නම් ඒ වගේම සිහි කල්පනාව හොඳයි නම් ප්‍රඥාව යුක්තව කටයුතු කරනවා නම් අපිට ඒ ඕනෑම දෙයක් අපිට ප්‍රශ්න ගැටලු නෙමෙයි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ආධ්‍යාත්මික ගවේෂණයකට යන කෙනෙක් ඉන්නවා නම් ඒ ගවේෂණයට යන කෙනාට තමන්ගේ භාවනාව වෙන්න පුළුවන්, දන්පින් කටයුතු වෙන්න පුළුවන්. ඒ ඕනෑම දෙයක් කරගෙන යනකොට ඇති වෙන බාධකයන් තමන්ගේ ජීවිතේ වළක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බාධාවන් අපි යම් බාධාවන් විදිහට සලකමින් කටයුතු කරන්න ගියොත් අපිට කවදාවත් මේක මේ ජීවිතය තුළ ඇති කරගන්න බෑ. යම් සහනයක් එහෙම නැත්නම් යම් දියුණුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අටලෝ දහමට අපි කම්පා නොවි සිටීම කියලා කියන්නේ. ඒ ඉවසීම පුහුණු කිරීම කියලා කියන්නේ ඉතාමත්ම වටිනාම කාරණාවක් බවට පත් වෙනවා. uppannānaṁ sāririkānaṁ vedānaṁ dukkhaнаṁ nibbānaṁ karānaṁ කටුකානං අසාතනං අමනාපනං පානහරණං අදිවාසික ජාතිකෝ හෝති. අපි දන්නවා අපේ ජීවිතයේ තුළ මේ ගැඹුරටම යනකොට මේ ඉවසීම පුහුණු කරගෙන යනකොට අපිට නොයේක ආකාරයේ කායික පීඩාවක් නැති වෙනවා. විවිධ රෝගාවද තත්ත්වයන් නැති වෙනවා. අපි දන්නා සමහර ඇත්තන් Tamanගේ ජීවිතයේ තුළ හැම වෙලාවක් තුළදීම Tamanට තියෙන රෝගාබාධයක් පිළිබඳව සඳහන් කරනවා. රෝගිය තමයි අපිට නිතරම කටින් කියවෙන්නේ. අපි රෝගීම තමයි අරමුණු කරගන්න ඕනේ ඉවසීම පුරුදු කරගන්නට. ඒ නිසා අපිට ශාරීරික වශයෙන් ඇතිවෙනා වූ යම් ආකාරයේ රෝගකාරක තත්ත්වයන් තිබෙනවා නම් ඒවත් අපිට ඉවසන්නට පුරුදු වෙන්න. ඒ නිසා අපිට මේ දේශනාවේදී මාවට වඩාත් පැහැදිලි කළේ ප්‍රායෝගික වශයෙන් අපට අපේ ජීවිතය තුළ මේ ඉවසීම පුහුණු කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපිට සීල සමාධි ප්‍රඥා මගින් මේ සසර ගමන තුළ යම් ගමනක් අපිට යන්නට පුළුවන්කමක් තිබෙන්නේ. මා හිතනවා කල්පනා කරනවා අද දේශනාව ඔබට ඔබේ ජීවිතයට කිසියම් දෙයක් උකහා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අපි කාලයට ඉඩ දෙමු. අපි ඉවසීම පුහුණු කරගමු. මේ ඇතිවෙන පවතින ආර්ථික දේශපාලන වටපිටාව තුළ අපිට හැම වෙලාවක් තුළදීම කියන්න පුළුවන් මිනිස්සු බනින දේවල් දැක්කට පස්සේ බොහෝ දේවල් අපි ඒවා කිසි දෙයකට අහුම්කම් නොදී අපි සරල විදිහට අපේ ජීවිතේ පුරුදු කරගෙන අපේ මනස
ධර්මයට නැඹුරු කරගෙන භාවනාවකට පුරුදු කරන ජීවිතය ගත කරමු. එයයි ඔබට ඔබේ ජීවිතයේ තියෙන එකම සැනසීම බවට පත් වෙන්නේ. පින්වත්නි, අදත් මේ රාත්‍රී කාලයේදී මේ උතුම් සදහම් දේශනාව සඳහා ඔබේ පින්වන්ත වූ දායකත්වයේ ලබා දීම පිළිබඳව අපි මේ වෙලාවේදී පුණ්‍ය ආරාධනා කරන්නට කැමැති. අද විශේෂයෙන් මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරුවා බත්තර මුල්ල උදේපුර අංක 99 දරණ නිවසේ පදිංචි එම් පියවති පෙරේරා පින්වත් මහත්මිය විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. අභාවයට පත් වුණා වූ පියාණන් වූ එම් බින්සන් පෙරේරා මහත්මයාට පින් දෙන්න, මෑණියන් වන කළු කපුගේ ජේන් නෝනා අම්මාට පින් දෙන්න, ඒ වගේම ස්වාම පුරුෂා වන ගුණසේකර පෙරේරා මහත්මයාට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මාළඹී පදිංචිව සිට අභාවයටපත් අතුල ජයවර්ධන මහත්මයාටත් සියලුම අභාව પ્રાપ્ત ඥාති මිත්‍රාදීන් සෑම දෙනාටමත් මෙම ධර්ම දානමේ පින උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීය අවබෝධය පිණිසම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ සියලු පින් බලයෙන් කායික මානසික නිදුක් භාවයත් නිරෝගී භාවයත් ඇති වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියත් අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සියලුම දූ දරුවන්ටත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් ගම්වාසී රටවාසී ලෝකවාසී සියලු දෙනාටත් නෙත් FM ආයතනයේ සියලු මහත්ම මහත්පින්ටත් කායික මානසික නිදුක් භාවී නිරෝගී භාවය ඇති වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබතුමියටත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. උතුම් දළදා හඳුරුගේ පීඨ ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පීඨ ආශිර්වාදයෙන් සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් මුදා වේවා. මේ උතුම් ගෞතම බුදු සාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබතුමියගේ පරම්පරානුගත මිය ගිහිල්ලා ඉන්න සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිල්ලා ඉන්න සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. මේ රට ජාතිය අගුණ ජීවිතය කැප කරපු උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනින් කැපවිච්ච සියලුම මහා සංඝරත්නයේට පුණ්‍යකාමී සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාම තුතුන් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විභීෂණාදී සිල් මල්පේසාකි මහේසාකි දෙවියන්ටත් මියගිය සියලු දෙනාටත් අපි හැමදෙනාත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.